අයිබෝන් හැමෝටම සාදරයෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා අදත් බිස්කොම් YouTube channel එකට. මම කලින් වීඩියෝස් කීපෙම කළේ මෙවර O level ලියන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරපු අනුමාන ප්‍රශ්න පත්‍රය. මම අද වීඩියෝ එක ගෙනාවේ 10 වසරේ ඉගෙන ගන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්. ඒ තමයි බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය 9 වෙනි පාඩම. ඉතින් ඔයාලට මතක නම් මම කලින් වීඩියෝ එකකින් මේ බැංකු ගිණුම කියන පාර්ට් එක කතා කළා. මේ පාඩම ටිකක් දිග පාඩමක්. මං ඔයාලට කිව්වා මේක කොටස් දෙකකින් ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා කියලා. ඉතින් ඒකේ එක කොටසක් අපි සාකච්ඡා කළා. ඒ තමයි මේ බැංකු ගිණුම කියන පාර්ට් එක. එතකොට එතනදී බැංකු ගිණුමක අපි මුදල් තැන්පතු සටහන් කරන්නේ කොහොමද? චෙක්පත් තැන්පතු සටහන් කරන්නේ කොහොමද? ගෙවීම් වලට චෙක්පත් නිකුත් කරන්නේ කොහොමද? චෙක්පතක් අගාරු වුණොත් මොකද කරන්නේ? ඒ වගේම බැංකු අයිරාව කියන සංකල්පය ඔයාලත් එක්ක සාකච්ඡා කළා. ඉතින් අද මම ලෑස්ති වෙන්නේ ඔයාලත් එක්ක මේ බැංකු සැසඳුම් විස්තරය කියන කොටස සාකච්ඡා කරන්න. මේකදී අපි කතා කරනවා බැංකු ප්‍රකාශයක් කියන්නේ මොකක්ද? බැංකු ගිණුමේ සහ බැංකු ප්‍රකාශයේ ශේෂ වෙනස් වෙන්න මොනවද බලපාන හේතු? ඒ වගේම බැංකු ගිණුමේ ශේෂය අපි කොහොමද සංශෝධනය කරන්නේ? ඒ වගේම තමයි බැංකු සැසඳුම් ප්‍රකාශයක් අපි කොහොමද පිළියෙල කරන්නේ කියලා. ඉතින් ඔයාලත් මේ සම්බන්ධ කාරණා වලට ඉන්ට්‍රස්ට් කෙනෙක් නම් අනිවාර්යෙන් අපිව subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. ඊට පස්සේ මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් වැඩි කතාවනේ නෑ, අපි යමු වීඩියෝ එකට. ඔයාලා මගෙත් එක්ක කලින් ඉඳන්ම ඉන්න කෙනෙක් නම් දන්නවා මම පාඩමක් කොහොමද ඔයාලත් එක්ක එක්ස්ප්ලেইন කරගන්නේ කියලා. මම සාමාන්‍යයෙන් ඔයාලගේ පෙළ පොතේ තියෙන අභ්‍යාස ඔයාලත් එක්ක සාකච්ඡා කර තමයි ඔයාලට පාඩමේ තියෙන අමාරු විෂය කොටස් කියලා දෙන්නේ. ඒත් ඊට කලින් මේ බැංකු සැසඳුම් විස්තරය කියන පාඩමේ ඔයාලා අඳුන ගන්න ඕන වැදගත් කොටස් කීපයක් තියෙනවා. ඉතින් මම ඒවා ටික කෙටියෙන් පැහැදිලි කරන්නම්. එකක් තමයි බැංකුව අපේ ගනුදෙනු සටහන් කරන ආකාරය. මේක පොඩ්ඩක් වෙනස්. ඔයාලා කලින් මගේ වීඩියෝ එක බැලුවා නම් ඕගොල්ලෝ දැන් දන්නවා ව්‍යාපාරයක, ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ අපි අපේ ගනුදෙනු, අපේ බැංකුව තුලින් සිදුවන ගනුදෙනු අපි සටහන් කරන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවා. මුදල් පොත වගේම තමයි නේද? මුදල් තැන්පත් කළොත්, චෙක්පත් තැන්පත් කළොත් අපි හර කරනවා. ඒ වගේම චෙක්පත් ගෙවීම් කළොත් අපි බැර කරනවා. ඒ අපේ ව්‍යාපාරයේ පැත්තේ. ඒ වුණාට ව්‍යාපාරයේ එහෙම ගනුදෙනු සටහන් කළාට බැංකුව එහෙම නෙමෙයි අපේ ගනුදෙනු සටහන් කරන්නේ. ඒක පොඩ්ඩක් වෙනස්. දැන් හිතන්න මේ තමයි ව්‍යාපාරයේ බැංකු ගිණුම කියලා. මම මේ රතු පාටින් ඇදලා තියෙන්නේ ව්‍යාපාරයේ බැංකු ගිණුම. මේක තමයි බැංකුව විසින් හදන බැංකු ගිණුම. බැංකුව විසින් හදන බැංකු ගිණුම. අටල ගන්න එපා, මේක ව්‍යාපාරයේ හදන බැංකු ගිණුම, මේක බැංකුව විසින් හදන බැංකු ගිණුම. අපේ බැංකුවට මුදල් ලැබුණොත් අපි මොකද කරන්නේ? අපි බැංකුව හර කරනවා නේද? අපි මුදල් ලැබුණොත් අපේ බැංකුව හර කළාට බැංකුව කරන්නේ බැර කරන එක. මේ බලන්න, මුදල් තැන්පතු බැර වලට තමයි දාලා තියෙන්නේ. ඒ වගේම හිතන්න චෙක්පත් තැන්පත් කරනවා කියලා. අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ අපි හර කරනවා. ඒකත් අපි හර කළාට මේ බලන්න චෙක්පත් තැන්පතු මෙයාලා කරලා තියෙන්නේ බැර. හිතන්න අපි මොකක් හරි දෙයකට ගෙවීමක් කළා. අපි බැංකු වලින් සාමාන්‍යයෙන් චෙක්පත් වලින් ගෙවන්නේ. එතකොට ගෙවීමක් කළොත් අපි බැරනේ කරන්නේ. ඒ වුණාට මෙතන බලන්න චෙක්පත් වලට ගෙවීම් හර තමයි කරලා තියෙන්නේ. කවුරු හරි කෙනෙක් ව්‍යාපාරයට කෙලින්ම ඍජුවම මුදලක් ඩිපොසිට් කරලා තියෙනවා නම් අපි අපේ බැංකු ගිණුම හර කරනවා. ඒ වුණාට හොඳට බලන්න මෙතන ඍජු ලැබීම් බැර තමයි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි බැංකු ගාස්තු, චෙක්පොත් ගාස්තු කියන්නේ අපිට සාමාන්‍යයෙන් වියදමක් වෙනවා. ඉතින් අපි ඒවා අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් බැර විදිහට දක්වනවා. ඒ වුණාට බලන්න මෙතන බැංකු ගාස්තු, චෙක්පොත් ගාස්තු කියන ඒවා හර විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? මම සරලව පැහැදිලි කරන්නම්. අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම හර සහ බැර වශයෙන් දක්වන්නේ ඒක අපිට වත්කමක් කියලා අපි දන්න නිසා. අපේ ව්‍යාපාරයට අපේ බැංකු ගිණුම කියන්නේ වත්කමක්. ඒ වුණාට බලන්න අපි ගාව තියෙන සල්ලි නේද බැංකුවට ගිහිල්ලා දාන්නේ. එතකොට ඒක අපේ අයිතිය වුණාට බැංකුව පැත්තෙන් බලන්න. බැංකුවට ලැබෙන්නේ අනුන්ගේ සල්ලි. බැංකුවට ලැබෙන්නේ වෙන කෙනෙක්ගේ සල්ලි. ඉතින් ඒක යාලා ආරක්ෂා කරන්න ඕනේ. එතකොට ඒක යාලට වත්කමක් නෙමෙයි. අපිට අපේ සල්ලි ටික වත්කමක් වුණාට අපි ගිහිල්ලා ඒක බැංකුවට දැම්මට බැංකුව පැත්තෙන් බැලුවම ඒක යාලට වත්කමක් වෙන්නේ නැහැ. ඒක යාලට වගකීමක්. මොකද ඒක අනුන්ගේ සල්ලි ටිකක් පරිස්සමට ළඟ තබා ගැනීම. බැංකුව කරන්නේ වෙන කෙනෙක්ගේ සල්ලි ටිකක් අරගෙන පරිස්සමට ළඟ තියා ගන්නවා. ආරක්ෂාව දෙනවා. ඉතින් අනුන්ගේ සල්ලි නිසා ඒක එයාලට වගකීමක්. ඉතින්
එයාලට වගකීමක් නිසා එයාලා ගිණුම් තියන්නෙත් වගකීමක් විදිහට. එතකොට අපි තැන්පත් කළොත් මුදල් චෙක්පත් වගේ දේවල් තැන්පත් කළොත් අපි හරකලාට එයාලට වගකීමේ වැඩිවීමක්. ඔයාලා දිත්ව සටහන් ආයෙ දන්නවා වගකීමක් වැඩි වුණොත් අපි කරන්නේ බැර. ඒකයි අපි ඒ වගේ දේවල් බැර කරන්නේ. හිතන්න එතකොට අපි චෙක්පත් වලින් මොකක් හරි ගෙවීමක් කළා කියලා. එතකොට අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම බැර කරනවා. ඒ වුණාට බැංකුව පැත්තෙන් ගත්තම එයාලගේ වගකීමේ ඒක අඩුවීම. වගකීම අඩු වෙනවා එතකොට. වගකීමක් අඩු වුණොත් අපි දන්නවා හර තමයි කරන්නේ. ඉතින් ඒක තමයි ප්‍රධාන වෙනස. අපි අපේ ව්‍යාපාරයේ මේ බැංකු ගිණුම සටහන් කරන්නේ වත්කමක් විදිහට වුණාට බැංකුව විසින් බලන්නේ වෙනත් කෝණකින්. එයාලා බලන්නේ මේක වගකීමක් විදිහට. එතකොට එයාලා සටහන් කරන්නේ වගකීමක ගනුදෙනු සටහන් කරන විදිහට. ඉතින් ඒක තමයි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමකයි බැංකුව විසින් හදන බැංකු ගිණුමකයි තියෙන ප්‍රධාන වෙනස. හරි. ඊළඟ එක තමයි මේ බැංකු ප්‍රකාශය කියන්නේ. මොකක්ද මේ බැංකු ප්‍රකාශය? අපි ඉංග්‍රීසි වලින් කියනවා බැංක් ස්ටේට්මන්ට් කියලා. මේක සාමාන්‍යයෙන් මාසයකට වරක් බැංකුව විසින් ජංගම ගිණුමේ අයිතිකරුට එහෙම නැත්නම් ව්‍යාපාරයේ හිමිකරුට එවන ප්‍රකාශයක්. ඉතින් මේකේ අන්තර්ගත වෙනවා ඒ මාසය තුලදී බැංකුව විසින් කරපු සියලුම ගනුදෙනු. හර කිරීම බැර කිරීම ඔක්කොම ගනුදෙනු ශේෂය එක්ක මේ ප්‍රකාශයේ ඇතුළත් වෙනවා. මේ තියෙන බැංකු ප්‍රකාශයක ආකෘතියක් මම කලින් කිව්වා වගේ තමයි. එතකොට අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම කරකළොත් ඒක මෙතන තියෙන්නේ බැර පැත්තේ. අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම බැර කළොත් ඒක මෙතන තියෙන්නේ හර පැත්තේ. මේ තියෙන්නේ බැලන්ස් කියලා තියෙන්නේ ශේෂය තීරුව. එතකොට බැලන්ස් එකේ අන්තිමට තියෙන්නේ මේ තියෙන 10750 කියලා. ඒක තමයි අවසානයේ මාසයේ අවසානයේ ජංගම ගිණුම් හිමියා සතු ශේෂය වෙන්නේ. හරි, මම දැන් එනවා තවත් ප්‍රධාන කාරණයකට. හිතන්න අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමක් හදනවානේ. එතකොට ඒකේ හර වෙලා බැර වෙලා අන්තිමේට අවසානයේ ශේෂයක් එනවා. ඊගේ ශේෂය කියලා. ඒක හර පැත්තට වෙන්නත් පුළුවන්, බැර පැත්තට වෙන්නත් පුළුවන්. අවසානයේ ශේෂයක් එනවා. ඉතින් අපි හදනවා වගේම බැංකුව විසිනුත් හදනවානේ බැංකු ගිණුමක්. ඒක තමයි මම කිව්වේ බැංකුව හදන බැංකු ගිණුම. ඒකට මම මෙතන ඉඳන් කියන්නම් බැංකු ප්‍රකාශය කියලා. එතකොට ලේසි නැත්තම් ඔයාලට පැටලෙන්න පුළුවන්. බැංකු ප්‍රකාශය කියලා මතක තියාගන්න. බැංකුව විසින් හදන බැංකු ගිණුම. අපි හදන එක ව්‍යාපාරය හදන බැංකු ගිණුම. ව්‍යාපාරයේ බැංකු ගිණුම. බැංකුව හදන්නේ බැංකු ප්‍රකාශය. එහෙම මතක තියාගන්න ඔයාලට පැටලෙන නිසා. ඉතින් මේ අපි හදන බැංකු ගිණුමේ මං කියවනේ දැන් අවසාන ශේෂයක් එනවා කියලා. ඒ වගේම තමයි බැංකුව විසින් හදන බැංකු ගිණුමේ. එහෙමත් නැත්නම් බැංකු ප්‍රකාශයේ අවසාන ශේෂයක් එනවා. හර වෙලා බැර වෙලා අවසාන ශේෂයක් එනවා. ඉතින් හරිනම් මේ ශේෂ දෙක සමාන වෙන්න ඕනේ. ඇයි මම එහෙම කියන්නේ? ඉතින් අපි අපේ පැත්තෙන් කරන්නේ බැංකු ගිණුමේ වෙන ගනුදෙනු සටහන් කරන එක. බැංකුවත් කරන්නේ අපේ බැංකු ගිණුමේ වෙන ගනුදෙනුම සටහන් කරන එක. අපි හර කළොත් එයාලා බැර ගන්නවා. අපි බැර කළොත් එයාලා හර ගන්නවා. ඉතින් එකම ගනුදෙනු ටිකනේ මෙතන සටහන් වෙන්න ඕනේ නේද? එකම ගනුදෙනු ටික නිසා අවසානයේ එන්න ඕන ශේෂයත් හරිනම් සමාන වෙන්න ඕනේ. ඒ වුණාට ප්‍රායෝගිකව මේක සමාන වෙන්නේ නැහැ. අපි හදන ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තියෙන ශේෂයයි බැංකු ප්‍රකාශයේ බැංකු ශේෂයයි ප්‍රායෝගිකව සමාන වෙන්නේ නැහැ. සමාන වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වුණාට 90%ක්ම මේ ශේෂ දෙක සමාන වෙන්නේ නැහැ. ඉතින් ඒවට හේතු කීපයක් තියෙනවා. අපි දැන් මේ බලන්න යන්නේ ඒ හේතු. ප්‍රධාන වශයෙන් හේතු 5ක් අපි අයිඩෙන්ටිෆයි කරගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන් හේතු 5ක්. මේකට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඒ වුණාට ප්‍රධාන වශයෙන් හේතු 5ක්. පළවෙනි එක තමයි නිකුත් කළ නමුත් ගෙවීම් සඳහා බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත්. දෙවෙනි එක තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. තුන්වෙනි එක ඍජු ප්‍රේෂණ. 4 ස්ථාවර නියෝග මත ගෙවීම් සහ පස්වෙනි එක තමයි බැංකු ගාස්තු සහ චෙක් පොත් ගාස්තු. මේ දේවල් ගැන පොඩි අවබෝධයක් එන්න මම ඔයාලට කෙටියෙන් පැහැදිලි කරගෙන යන්නම්. බලන්න පළවෙනි එක නිකුත් කළ නමුත් ගෙවීම් සඳහා බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත්. මේ නමේම ඔයාලට තේරුම් ගන්න දෙයක් තියෙනවා. බලන්න නිකුත් කළ නමුත් ගෙවීම් සඳහා බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත්. පළවෙනි පාරට අහනවා නම් පොඩ්ඩක් විතර මේක අමාරුයි වගේ තේරෙන්නේ නැහැ වගේ ගතියක් දැනේ. ඒ වුණාට හොඳට බලන්න මෙතන නිකුත් කළ නමුත් කියලා තියෙනවා. මොකක්ද මේකේ තේරුම? නිකුත් කළ නමුත් ඒ කියන්නේ අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් බැර කරලා තියෙනවා මේක. නිකුත් කරලා. නිකුත් කළා කියන්නේ බැර කරලා. ඒ කියන්නේ අපි ගෙවීමක් කරලා තියෙනවා කාට හරි. ගෙවීමක් කරලා තියෙනවා. ඒක නිසා බැරණි කරන්නේ ගෙවීමක් කළොත්. මෙතන කියලා තියෙන්නේ අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන්
මොකක් හරි ගෙවීමක් කරලා තියෙනවා. ඒ වුණාට බැංකුව විසින් බැංකු ප්‍රකාශයේ ඒක සටහන් කරලා නැහැ. බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ. මං ආයෙත් සරලව කියන්නම්. අපි අපේ ව්‍යාපාරයෙන් බැංකු ගිණුමෙන් මොකක් හරි ගෙවීමක් කරලා තියෙනවා. ඒ වුණාට ඒක බැංකුවට තාම ඉදිරිපත් වෙලා නැහැ. එතකොට මෙතන සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? එතකොට අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම බැර ගන්නව නේද? අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම තියෙනවා. එතකොට අපි ඒක බැර ගන්නවා. නිකුත් කරලානේ. අපි අපේ ව්‍යාපාරයේ බැර කළා. ඒ වුණාට බැංකුවට ඉදිරිපත් වෙලා නැහැනේ. එතකොට බැංකුව විසින් මුකුත් කරන්නේ නැහැ මේ ගනුදෙනුවට. අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම බැර කළාට බැංකුව විසින් මුකුත් කරන්නේ නැහැ. ඒ කියන්නේ බැංකු ප්‍රකාශයේ මේක සටහන් වෙන්නේ නැහැ. අපි අපේ බැංකු ගිණුමේ සටහන් කළා, බැංකු ප්‍රකාශයේ සටහන් වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අපි බැර කරපු නිසා අපේ ශේෂය අඩුයි. බැර කරනවා කියන්නේ අඩු වෙනවනේ. අපේ ශේෂය අඩුයි. බැංකු ප්‍රකාශය මුකුත් කරලා නැති නිසා බැංකු ප්‍රකාශයේ ශේෂය වැඩි. ඒක තමයි මෙතන කියලා තියෙන බලන්න. ව්‍යාපාරයේ බැංකු ගිණුමේ දැක්වෙන ශේෂය බැංකු ප්‍රකාශයේ දැක්වෙන ශේෂයට වඩා අඩුයි. හරිනේ. අපි බැර කළා. බැර කරපු නිසා අපේ ශේෂය අඩුයි. බැංකු ප්‍රකාශයේ ශේෂය අපේ තියෙන ශේෂයට වඩා වැඩි. දෙවෙනි එක බලන්න. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. මේ කලින් එකේම අනිත් පැත්ත. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. මං ඇයි එහෙම කියන්නේ? හිතන්න මේ අපේ බැංකු ගිණුම කියලා. තැන්පත් කළ නමුත් අපි තැන්පත් කරනවා. තැන්පත් කළාම අපි සාමාන්‍යයෙන් අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම හරණි කරන්නේ. හරි. අපි හර කරලා ඒ වුණාට බැංකු ප්‍රකාශයේ මේ ගනුදෙනුව නැහැ කියලා තමයි මෙතනින් අදහස් වෙන්නේ. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. මේකටම කියනවා උපලබ්ධි නොවූ චෙක්පත් කියලා. ඉතින් අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම හර කළා. බැංකු ප්‍රකාශයේ මේ ගනුදෙනුව සටහන් වෙන්නේ නැහැ. ඉතින් බලන්න අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම හර කළ නිසා අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය වැඩි. බැංකු ප්‍රකාශයේ මේක අන්තර්ගත වෙන්නේ නැති නිසා එයාලගේ ශේෂය අඩුයි. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ බලන්න. ව්‍යාපාරයක බැංකු ගිණුමේ දැක්වෙන ශේෂය බැංකු ප්‍රකාශයේ දැක්වෙන ශේෂයට වඩා වැඩි වේ. ඒක තමයි මෙතන සරලව වෙලා තියෙන්නේ. තුන්වෙනි එක බලන්න ඍජු ප්‍රේෂණ. ඍජු ප්‍රේෂණ කියන්නේ මොනවද? සාමාන්‍යයෙන් අපේ ගනුදෙනුකාරෝ ව්‍යාපාරයට දෙන්න තියෙන වටිනාකම් තියෙනවානේ. ඒ කියන්නේ ව්‍යාපාරයට යම්කිසි මුදලක් දෙන්න තියෙනවා නම් කවුරු හරි ගනුදෙනුකරුවෙක් විසින් එයාලා අපි හරහා නැතුව අපිට දෙන්නේ නැතුව කෙලින්ම ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරන අවස්ථා තියෙනවා. ඒ වගේ දේවල් සහ අපිට ලැබෙන්න තියෙන කුලි, ලැබෙන්න තියෙන පොලි, ලාභාංශ වගේ දේවල් අපි හරහා නැතුව, ඒ කියන්නේ අපිට දෙන්නේ නැතුව කෙලින්ම මේගොල්ලෝ ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරන අවස්ථා තියෙනවා. ඉතින් මෙන්න මේවට තමයි ඍජු ප්‍රේෂණ කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරයේ බැංකු ගිණුම මේක දන්නේ නැහැ එතකොට නේද? ව්‍යාපාරයේ බැංකු ගිණුම මේක සටහන් කරන්නේ නැහැ. කෙලින්ම යන්නේ බැංකුවටනේ. එතකොට මේක බැංකු ප්‍රකාශයේ සටහන් වෙනවා. අපි අපේ බැංකු ගිණුම ගත්තොත් ඍජු ප්‍රේෂණ හරිනම් සටහන් වෙන්න ඕනේ. අර පැත්තටනේ. ඒ වුණාට සටහන් වෙලා නැහැ. මොකද මේක කෙලින්ම යන්නේ බැංකුවට. එතකොට බැංකු ප්‍රකාශයේ මේක සටහන් වෙනවා. මේක තියරි කාරණාව හරිද? මොකද හිතන්නකෝ දැන් අපේ ගනුදෙනුකරුවෙක් කෙලින්ම බැංකුවට දැම්මනම් අනිවාර්යෙන් කෝල් එකක් දාලා කියනවනේ අපිට මෙහෙම අපේ මුදල් ටික අපි දැම්මා කියලා. එතකොට අපිට සටහන් කරගන්න පුළුවන්. ඒ වුණාට මෙතන කියන්නේ තියරි කාරණාව. ප්‍රැක්ටිකල් පැත්ත පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. හරිනම් ඍජු ප්‍රේෂණ කියන්නේ අපේ ව්‍යාපාරේ මේක දැනගන්න විදිහක් නැහැ. බැංකුව තමයි දන්නේ. එතකොට අපි හර කරලා නැති නිසා අපේ ව්‍යාපාරයේ තියෙන බැංකු ගිණුමේ ශේෂය අඩුයි. බැංකු ප්‍රකාශයට මේක එකතු වෙලා තියෙනවා. අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම හර කරන්න ඕනේ නම් බැංකු ප්‍රකාශය කරන්න ඕනේ බැරනේ. බැංකු ප්‍රකාශය බැර කරලා තියෙනවා මේක. එතකොට අපේ ව්‍යාපාරයේ ශේෂය අඩු වෙනවා. මොකද අපි හර කරලා නැති නිසා. බැංකු ප්‍රකාශයේ ශේෂය අපේ ශේෂයට වඩා වැඩි. මොකද මෙයාලා එක බැර කරලා. ඒක තමයි මෙතනින් කියන්නේ බලන්න. ව්‍යාපාරයේ බැංකු ගිණුමේ දැක්වෙන ශේෂය බැංකු ප්‍රකාශයේ දැක්වෙන ශේෂයට වඩා අඩු වේ. හරිනේ. අපේ සටහන් කරලා නැහැ. ඒක නිසා අපේ අඩුයි. හතරවෙනි එක බලන්න ස්ථාවර නියෝග මත ගෙවීම. දැන් අපි ඉස්සෙල්ලා කතා කළේ ඍජු ප්‍රේෂණනේ. ඒකෙම අනිත් පැත්ත තමයි මේ. එයි මම එහෙම කියන්නේ. හිතන්නකෝ මේක අපේ බැංකු ගිණුම කියලා. එතකොට ස්ථාවර නියෝග මත ගෙවීම කියන්නේ අපිට වියදමක් වෙනවා. අපි වියදමක් සටහන් කරන්නේ කොහොමද? බැර විදියට. මොකක්ද මේ ස්ථාවර නියෝගයක් කියන්නේ? ස්ථාවර නියෝගයක් කියන්නේ අපි බැංකුවට කියලා තියෙනවා මෙන්න මේ දවසේ මෙන්න මේ වෙලාවට අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් මෙන්න මේ කියන මුදලක් මෙන්න මෙයාට ගෙවන්න.
ඒක හැම මාසෙම යම්කිසි ස්ථාවර අගයක් වෙන්න පුළුවන්. ඒ වගේ ඒවා ටිකක් තමයි මේ තියෙන බැංකු ණය වාරික, කල්බදු ණය වාරික, රක්ෂණ ගාස්තු. අන්න ඒ වගේ දේවල් අපි බැංකුවට පොඩි අණක් දෙනවා. බැංකුවට අණක් දෙනවා. මෙන්න මේ දවසේ වෙද්දි මෙන්න මෙයාට මෙන්න මේ මුදල ගෙවන්න. එතකොට බැංකුව විසින් හැම මාසෙකම ඒ දවස වෙද්දි ඒ මුදල් ටික ගෙවනවා. ගෙවන්නේ හැබැයි account එකේ සල්ලි තියෙනවා නම් විතරයි. සල්ලි නැත්තම් ඒක cancel වෙනවා. සල්ලි තියෙනවා නම් අනිවාර්යෙන්ම බැංකුව ඒ කියන කෙනාට ඒ කියන මුදල ගෙවනවා. ඉතින් එතකොට එහෙම වෙද්දී බැංකුව තමයි මේක දන්නේ. ඒ කියන්නේ බැංකු ප්‍රකාශය තමයි මේක දන්නේ. බැංකු ප්‍රකාශයේ මේක සටහන් වෙනවා. මම මේ කියන්නේ තියරි කාරණාව. හරිද? ප්‍රැක්ටිකල් පැත්ත පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මොකද අපි දන්නවනේ මෙන්න මේ දවස වෙද්දි මෙන්න මේ ප්‍රමාණයක් අඩු වෙනවා කියලා. එතකොට අපිට ඒක සටහන් කරන්න පුළුවන්. ව්‍යාපාරයේ බැංකු ගිණුම. නමුත් තියරි කාරණාව අපි මේක දන්නේ නැහැ. ව්‍යාපාරයට මේක සටහන් කරන්න වෙන්නේ නැහැ. නිසා මම මේක මකන්නම්. ස්ථාවර නියෝග මත ගෙවීමක් සිදු වුණොත් අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම දන්නේ නැහැ අපේ ව්‍යාපාරයෙන් අඩු වුණා කියලා. හරිනම් අඩු වෙන්න ඕනේ. අපි බැර කළොත් හරණය කරන්න ඕනේ බැංකු ප්‍රකාශය. බැංකු ප්‍රකාශයට හර වෙලා තියෙනවා. එතකොට අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම බැර කරලා නැති නිසා අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය වැඩි. බැර කරලා නැති නිසා. එතකොට බැංකු ප්‍රකාශයේ ශේෂය අපේ තියෙන ශේෂයට වඩා අඩු වෙනවා. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ බලන්න. බැංකු ගිණුමේ දැක්වෙන ශේෂය බැංකු ප්‍රකාශයේ දැක්වෙන ශේෂයට වඩා වැඩි අගයක් ගන්නවා. හරිනේ? බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා වැඩි අගයක් ගන්නවා. මොකද අපි අඩු කරන්න ඕන එකක් අඩු කළා නැහැ. එහෙනම් අපේ ශේෂය වැඩිනේ. හරි. ඊළඟ එක බැංකු ගාස්තු සහ චෙක් පොත් ගාස්තු කියන එක මේකත් කලින් එක ස්ථාවර නියෝග මත ගෙවීම වගේම තමයි. මොකද මම එහෙම කියන්නේ මේකත් අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම බැර කරන්න ඕන එකක් නේ. බැර කරන්න ඕන එක. බැංකු ගාස්තු සහ චෙක් පොත් ගාස්තු. ඒ වුණාට අපේ ව්‍යාපාරයේ මේක දන්නේ නැහැ. තියරි පැත්ත. බැංකුව දන්නවා. බැංකු ප්‍රකාශය දන්නවා. එයාලා හරියටම මේ බැංකු ගාස්තු ටික, චෙක් පොත් ගාස්තු ටික බැංකු ප්‍රකාශයෙන් අඩු කරලා දක්වලා ඇති. ඒතකොට අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම බැර කරනවා. එයාලා මේක හර කරනවා. එයාලා මේක හර කළාට අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම දන්නේ නැහැ මෙහෙම වියදමක් හටගත්තා කියලා. එහෙම වියදමක් හටගත්තා කියලා දන්නේ නැති නිසා අපි බැර කරන්නේ නැහැ. අපි බැර කරන්නේ නැති නිසා අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය වැඩි. බැංකු ප්‍රකාශයේ ශේෂය අපේ තියෙන ශේෂයට වඩා අඩු වගයක් තමයි ගන්න. බලන්න කියන තේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ දැක්වෙන ශේෂය බැංකු ප්‍රකාශයේ දැක්වෙන ශේෂයට වඩා වැඩි. කලින් එකම තමයි. ඒ වැඩි වෙන්නේ මොකද? අපි අඩු කරන්න ඕන එකක් අඩු කරලා නැති නිසා. ඒ නිසා අපේ ශේෂය වැඩි. හරි. දැන් අපි ඉගෙන ගත්තේ මොනවද? අපි ඉගෙන ගත්තා අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම සටහන් කරන විදිහට නෙමෙයි බැංකු ප්‍රකාශය ගනුදෙනු සටහන් කරන්නේ. අපි හර කළොත් එයාලා බැර කරනවා. අපි බැර කළොත් එයාලා හර කරනවා. ඉතින් මෙහෙම හදන බැංකු ගිණුමේ සහ බැංකු ප්‍රකාශයේ අවසාන ශේෂයන් සමාන වෙන්න ඕනේ. ඒ වුණාට එහෙම ප්‍රායෝගිකව හැමතිස්සෙම සමාන වෙන්නේ නැහැ. ඒවට බලපාන හේතු කීපයක් තියෙනවා. මම කිව්වා නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක්පත්, තැන්පත් කළත් නිෂ්කාශනය නොවු චෙක්පත්, බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු, ඍජු ප්‍රේෂණ, ස්ථාවර නියෝග මත ගෙවීම, අන්න ඒ වගේ දේවල් එක්ක බැංකු ප්‍රකාශයේ සටහන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැංකු ගිණුමේ ඒ කියන්නේ අපි හදන ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කොහෙන් හරි මොකක් හරි මග ඇරුණොත් මේ අවසාන ශේෂ දෙක සමාන වෙන්නේ නැහැ. ඉතින් අපි කොහොමද මේ මග ඇරිච්ච දේවල් හොයාගන්නේ? අන්න ඒක ඊටමත් වැදගත් කාරණයක්. කොහොමද අපි මේ දැන් අපි කතා කළ නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක්පත්, තැන්පත් කළත් නිෂ්කාශනය නොවු චෙක්පත්, ඍජු ප්‍රේෂණ, බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු, ස්ථාවර නියෝග මත ගෙවීම, අන්න ඒවා මිස්සුනාද කියලා හොයලා බලන්නේ කොහොමද? ඒක බලන්න හොඳ ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමයි බැංකුව විසින් එවන බැංකු ප්‍රකාශයයි අපිට පුළුවන් සංසන්දනය කරන්න. කොහොමද සංසන්දනය කරන්නේ? ඉතින් ඒක තමයි මේ නිදසුනෙන් කරන්නේ. අපි බලමු මේ නිදසුන කොහොමද අපි මේවා සංසන්දනය කරන්නේ කියලා. නදීකගේ ව්‍යාපාරයේ ජූලි මාසය සඳහා බැංකු ගිණුම සහ බැංකු ප්‍රකාශය පහත දැක්වේ. මේ තියෙන බැංකු ගිණුම. ඒ කියන්නේ අපේ ව්‍යාපාරය හදන බැංකු ගිණුම. හරිනේ? මේ තියෙන බැංකු ප්‍රකාශය. බැංකු ප්‍රකාශය කියන්නේ මොකක් හරි බැංකුවකින්, ඒ කියන්නේ HNB, Hatton National, Commercial අන්න ඒ වගේ බැංකු වලින් එයාලා හදන බැංකු ගිණුම. ඒකට අපි කිව්වා බැංකු ප්‍රකාශය කියලා. ඉතින් මේ දෙක අපි සංසන්දනය කරගෙන යන්න ඕනේ. කොහොමද සංසන්දනය කරන්නේ? හරි. බලන්න මෙතන පළවෙනි එක
බැංකු ගිණුමේ ශේෂය ඊගේ 15000ක් තියෙනවා. මුලින්ම බලන්න ඒක බැංකු ප්‍රකාශයේ තියනවාද කියලා. මේ තියෙන්නේ 15000ක් ශේෂය ඊගේ 15000යි. හරි මේක සාමාන්‍යයෙන් අපිට දෙන ගණන් වල අනිවාර්යෙන්ම මේක සමාන වෙලා තමයි තියෙන්නේ. මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන ඉඳන් තමයි අපිට කරන්න තියෙන වැඩ කොටස තියෙන්නේ. හරි මම කියන්නම් කොහොමද කරන්න ඕනි කියලා. ඔයාලා පේනවනේ මේ බැංකු ගිණුම. බැංකු ගිණුමේ මේ තියෙන්නේ හර පැත්ත. ඔයාලා ඒක දන්න. අපි මේ බැංකු ගිණුමේ හර පැත්ත සංසන්දනය කරන්න ඕනේ බැංකු ප්‍රකාශයේ බැර පැත්තත් එක්ක. ඇයි එහෙම කරන්නේ? මම කලින් කිව්වා අපි හර කළොත් බැංකුව බැර ගන්නවා කියලා. ඒ වගේම තමයි අපි හදන බැංකු ගිණුමේ බැර පැත්ත තියෙනවා. මේ තියෙන්නේ බැර පැත්ත. ඉතින් ඒ බැර පැත්ත අපි බැංකු ප්‍රකාශයේ හර පැත්ත එක්ක සංසන්දනය කරන්න ඕනේ. ඇයි අපි එහෙම කරන්නේ? මම කලින් කිව්වා මේක සටහන් වෙන්නේ අනිත් පැත්තට. එතකොට අපි අපේ බැංකු ගිණුම බැර කළොත් බැංකුව විසින් ඒ කියන්නේ HNB ඒ වගේ බැංකුවක් විසින් කරන්නේ බැංකු ප්‍රකාශය හර කරන එක. එයාලගේ බැංකු ගිණුම හර කරන එක තමයි එයාලා කරන්නේ. ඉතින් හරි අපි මේවා ටික සටහන් කරගෙන යමු. බලන්න 7.5 මුදල් තැන්පතු 8000ක් තියෙනවා. ඒක බලන්න බැර පැත්තේ බැංකු ප්‍රකාශය තියනවාද කියලා. මේ තියෙන්නේ මුදල් 8000යි. දෙකටම පොඩි ටික් එකක් දාගන්න. ඔයාලා කැමති විදිහකට. ඊට පස්සේ බලන්න චෙක් තැන්පතු 65 12000යි. ඒක මෙතන තියෙනවා. මේ බලන්න 65 12000යි. එහෙනම් ඒකටත් හරියක් දැම්මා. මේකටත් හරියක් දැම්මා. චෙක් තැන්පතු 46 5000යි. මේ තියෙන චෙක් 46 5000යි. එහෙනම් ඒකටත් හරියක් දැම්මා. මේකටත් හරියක් දැම්මා. ඊට පස්සේ බලන්න මුදල් තැන්පතු 7000ක් තියෙනවා. ඒක බලන්න මෙතන මේ තියෙන මුදල් තැන්පතු 7000යි. මෙතනටත් හරියක් දැම්මා. මෙතනටත් හරියක් දැම්මා. මේක ඔක්කොම පිළිවෙලට තියෙන්න ඕනි කියලා නීතියක් නෑ. හරිද? දැන් මේ මෙතන තියෙන 7000 තියෙන්නේ මෙතන එකක් ඇරලානේ. මේ අතරමැද්දෙන් වෙන වෙන ගනුදෙනු වෙන්න පුළුවන් නේ. ඒක නිසා. ඊළඟට බලන්න චෙක් තැන්පතු 58 14000යි. ඒක තියෙනවද බලන්න මෙතන. 14000 එකක් නැහැ. එහෙනම් මේ මොකක්ද? මේක එක හේතුවක් මේකේ අවසාන ශේෂය වෙනස් වෙන්න. අපි හදන බැංකු ගිණුමේ බැංකු ප්‍රකාශයේ අවසාන ශේෂය වෙනස් වෙන්න එක හේතුවක් වෙනවා. ඉතින් දැන් මෙතන වැඩේ ඉවර නැහැ. මොකද අපි මේ බැංකු ගිණුම පැත්ත හරි. බැංකු ප්‍රකාශයේ පැත්ත බැලුවා නෑනේ. බැංකු ප්‍රකාශයේ බලන්න හරි වැටුනේ නැති එකක් තියනවාද කියලා. තියනවා නේද? මේ තියෙන 11000ක්. ණය ගැති ප්‍රේෂණ 11000ක්. එතකොට ඒකට හරියක් වැටලා නැහැ. ඒක නිසා මේකත් එක හේතුවක් වෙනවා. අපේ බැංකු ගිණුමේ බැංකු ප්‍රකාශයේ ශේෂයන් වෙනස් වෙන්න. ඊට පස්සේ අපේ බැංකු ගිණුමේ බැර පැත්තයි බැංකු ප්‍රකාශයේ හර පැත්තයි බලමු. බලන්න 7.6 ණය හිමියෝ 112 දරන චෙක් අංකේ වටිනාකම 10000යි. බලන්න මේ තියෙන 112 10000. එහෙනම් මේකට හරියක් දැම්මා. මේකටත් හරියක් දැම්මා. ඊට පස්සේ 7.18 ණය හිමියෝ 113 අංකේ 4000යි. මේ තියෙන 113 4000යි. මේකටත් හරියක් දැම්මා. මේකටත් හරියක් දැම්මා. ණය හිමියෝ 114 16000යි. 16000ක එකක් මෙතන නැහැ. ඒක නිසා මේක අපි highlight කරලා තියෙනවා. 114 16000. ඊට පස්සේ තියෙන ශේෂය භාගයක කොහොමද දන්නවනේ. ඊට පස්සේ ශේෂය ඊගේ කියලා හර පැත්තට අරන් තියෙනවා 31000ක්. අපි බැර පැත්ත කළා බැංකු ගිණුම. බැංකු ප්‍රකාශයේ හර පැත්ත බලන්න ඔක්කොටම හරි වැටිලාද කියලා. නෑ නේ දෙකක් තියෙනවා හරි වැටිච්ච නැති. මොනවද? ස්ථාවර නියෝග 18000ක් බැංකු ගාස්තු 3000ක්. දැන් බලන්න මේ තුන ඔයාලට දැකලා පුරුදුද කියලා. එකක් ණය ගැති ප්‍රේෂණ, එකක් ස්ථාවර නියෝග, එකක් බැංකු ගාස්තු. මම අර කලින් සටහන් කළ හේතු නේද මේ? ශේෂයන් දෙක වෙනස් වෙන්න බලපාන හේතු. මෙතනම තුනක් තියෙනවනේ. හරි. එතකොට මේ මොකක්ද? චෙක් තැන්පතු 58 14000, ණය හිමියෝ 114 16000. මේ මොනවා වෙන්නේ නැද්ද? අනිවාර්යෙන් ඉතුරු හේතු දෙක තමයි මේ. ඒ මොනවාද? නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක්පත් සහ තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. ඒ දෙක මොනවද කියලා දැන් අපි හොයන්නේ කොහොමද? මොකක්ද මේ නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක්පත? මොකක්ද තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්පත? හොයන්නේ කොහොමද? ඒකත් හරිම ලේසි. මං කිව්වා නේද මේ වචනේ හොඳට බලන්න කියලා. මොනවද මේ වචනේ තිබ්බේ? නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත්. නිකුත් කරන්නේ මොන පැත්තද? බැර පැත්තනේ නේද?
මේ තියෙන්නේ එහෙනම් මොකක්ද? මේ තියෙන්නේ නිකුත් කළ. මේ තියෙන්නේ ණය හිමි 114 කියලා තියෙන්නේ නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත්. එතකොට මේ තියෙන්නේ තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. අපි මේ තැන්පත් කළානේ තියෙන්නේ බැංකු ගිණුම හර කරලා. ඒ කියන්නේ තැන්පත් කළා. තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්පත් 14000යි. නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත් 16000යි. හරි. දැන් අපි අපේ බැංකු ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශයේ ශේෂයයි වෙනස් වෙන්න මොනවද බලපාපු හේතු කියලා හොයාගත්තා. හේතු ටික හොයාගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? දැනුත් තියෙනවා ඊටමත් වැදගත් පියවර දෙකක්. පළවෙනි එක තමයි අපි අපේ කලින් අපි ව්‍යාපාරයේ බැංකු ගිණුමක් කලින් හදලා තිබ්බනේ. අන්න ඒකේ අවසාන ශේෂය අරගෙන ඒ බැංකු ගිණුමට අපි දාපු නැති අයිටම ටික දාලා ශේෂය සංශෝධනය කරන එක. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි අපි ඒ විදිහට බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කරලා අරගත්ත බැංකු ශේෂය අරගෙන බැංකු සැසඳුම් ප්‍රකාශය හදන එක. පළවෙනි එක තමයි ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීම. දෙවෙනි එක තමයි සංශෝධිත ශේෂය අරගෙන බැංකු සැසඳුම් ප්‍රකාශය හදන එක. මම මෙහෙම කිව්වට පොඩ්ඩක් ඔයාලා පළවෙනි පාරට මේක බලන කෙනෙක් නම් පැටලිලි සහගත ඇති. ඉතින් අපි කලින් ගානම මේ දෙක අරගෙන කරලා බලමු. ඊට කලින් කියන්න ඕන දෙයක් තියෙනවා. අපි බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කරද්දි ගන්න දේවල් තියෙනවා. අපි බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කරද්දි ගන්නේ බැංකු ගිණුම. ඒ කියන්නේ ව්‍යාපාරයේ බැංකු ගිණුමට දාන්න බැරි වුණ දේවල්. මම කලින් කිව්වනේ මොනවද දාන්න බැරි වෙන්නේ? මෙන්න මේවා. ඍජු ප්‍රේෂණ ලැබී. මම කිව්වා අපේ ව්‍යාපාරය දන්නේ නැහැ කෙලින්ම බැංකුවට යන්නේ. ඒක නිසා දන්නේ නැහැ මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒ වගේම තමයි ස්ථාවර නියෝග මත ගෙවි සහ බැංකු අය කරන බැංකු ගාස්තු. එන්න මේවා අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම දන්නේ නැහැ සිද්ධ වුණා කියලා. ඒ වුණාට බැංකුව දන්නවා බැංකු ප්‍රකාශය දන්නවා. ව්‍යාපාරයේ බැංකු ගිණුම දන්නේ නැහැ. බැංකුවේ බැංකු ගිණුම එහෙමත් නැත්නම් බැංකු ප්‍රකාශය දන්නවා. එතකොට එයාලා දන්න නිසා එයාලට දාන්නේ නැහැ. බැංකු සැසඳුම් ප්‍රකාශය හදද්දි මේවා දාන්නේ නැහැ. මේ තුනම දාන්නේ අපේ සංශෝධිත බැංකු ගිණුම හදද්දි. ඒ වගේම තමයි අනිත් දෙක. මොනවද? නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක්පත් සහ තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. ඒ දෙක අපි ගන්නෙ නැහැ මේ බැංකු ගිණුම හදද්දි. ඒ දෙක ගන්නෙ මොන වෙලාවටද? ඒ දෙක ගන්නෙ බැංකු සැසඳුම් ප්‍රකාශය හදද්දි. මෙන්න මේක හදද්දි. ආයෙත් කියනවා නම් කෙටියෙන් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කරනවා කියන එකට ගන්නෙ මේ තුන. සංශෝධිත බැංකු ශේෂය යොදා ගනිමින් බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කරනවා කියන එකට ගන්නෙ මම කිව්ව නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක්පත් සහ තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. මේවට තව තව දේවල් ඇඩ් වෙන්න පුළුවන්. ඒ වුණාට O level කරන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි. ඉතින් දැන් අපි බලමු කලින් අපි කරපු උදාහරණේ බැංකු ගිණුම කොහොමද සංශෝධනය කරන්නේ කියලා. මේ තියෙන්නේ බැංකු ගිණුම සංශෝධනය කළා අපිට කියන්න පුළුවන් සංශෝධිත බැංකු ගිණුම කියලා. මෙතන ගොඩක් අයට පැටලෙන එකක් තමයි මේ ශේෂය ඉදිරියට ගෙනියන ශේෂය. අපි මොකක්ද ඉදිරියට ගේන ශේෂය කියලා දාන්නේ. මේ බලන්න මේ අපේ බැංකු ගිණුමනේ. මේ බැංකු ගිණුමේ මෙතනක් තියෙනවා ශේෂය ඊගේ කියලා 15000ක්. ඒ වගේම තමයි මෙතනක් තියෙනවා ශේෂය ඊගේ කියලා 31000. ඉතින් මොකක්ද මෙතනින් දාන්නේ? පටලව ගන්න එපා. මෙතනදී දාන්නේ අපි මේ අවසානයේ තියෙන ශේෂය ඊගේ කියන මේ 31000 තමයි දාන්නේ. ඇයි ඒ? මේ බලන්න මේක තියෙන්නේ මාසේ මුල 15000. ඊට පස්සේ මේ ගනුදෙනු ඔක්කොම වෙනවා. මේ ගනුදෙනු ඔක්කොම වෙලා අවසානයේ තමයි මේ ශේෂය ඊගේ 31000 එන්නේ. එතකොට අපි මේ 15000ට විතරක් අර කියන ශේෂයන් ටික දාගත්තොත් අපිට එන්නේ හරි ශේෂය නෙමෙයි. මොකද අපි මේ හරියට දාලා තියෙන ඒවත් එතකොට අපිට දාන්න වෙනවා නේද? එහෙම 15000 දැම්මොත් මේ ඔක්කොම ශේෂ ටික දාලා තමයි අරව ටිකක් දාන්න වෙනවා. ඉතින් මේ 31000 විතරක් අරගෙන අර ශේෂයන් දෙක තුන දැම්මොත් අපිට හරි ශේෂය ගන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ අවසානයේ තියෙන ඊගේ ශේෂය තමයි ගන්නෙ. ඉතින් හොඳට බලන්න මෙතන ශේෂය ඊගේ 31000 තමයි අරන් තියෙන්නේ. ඊට පස්සේ ණයගැති ප්‍රේෂණ තිබ්බා 11000ක්. ණයගැති ප්‍රේෂණ කියන්නේ අපේ බැංකුවේ සටහන් නොවුණු ගනුදෙනු. අපේ බැංකු ගිණුමේ ව්‍යාපාරයේ බැංකු ගිණුමට සටහන් නොවුණු ගනුදෙනු. ණයගැති ප්‍රේෂණ සාමාන්‍යයෙන් අපි හර කරන්න ඕනේ. ඉතින් මෙතන හර කරලා තියෙනවා 11000. ඒ වගේම බැංකු ණය කියලා විතරක් මෙතන තිබ්බට මේ අර ස්ථාවර නියෝග ගෙවීමනේ. ඉතින් ස්ථාවර නියෝග ගෙවීමක් කියන එක අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම දන්නේ නැහැ. බැංකු ප්‍රකාශය දන්නේ. ඉතින් අපි ඒක සටහන් කරලත් නැහැ.
ඉතින් ඒක හරිනම් අපි බැර කරලා දක්වන්න ඕනේ. බැර කරලා 18000ක් දක්වන්න. ඒ වගේම තමයි බැංකු ගාස්තු කියන එක. අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම දන්නේ නැහැ. බැංකු ප්‍රකාශය දැනගෙන සටහන් කරලා තියෙනවා. ඉතින් ඒකත් හරිනම් බැර වෙන්න එපා. ඒකත් බැර කරලා දක්වන්න 18000යි 3000යි. ඉතින් මෙතන ශේෂය අරගෙන 42000. මෙතනින් පාගේ ශේෂය ගන්නවා 21000යි. ඒක ඉදිරියට ගෙනියනවා 21000ක ශේෂයක් විදිහට. බලන්න කලින් තිබ්බේ 31000යි. ඒ 31000 කියන්නේ සංශෝධනය කරන්න කලින් ශේෂය. ඒ කියන්නේ මේ වැරදිත් එක්ක තිබ්බ ශේෂය තමයි 31000 කියන්නේ. ඉතින් අපි මේ වැරදි ටික හරි ගැස්සුවා. මේ දාලා තිබ්බේ නැති ටික දැම්මා. ණයගැති පේෂන් දාලා තිබ්බේ නැහැ ඒක දැම්මා. බැංකු ණය ස්ථාවර නියෝග ගෙවීම දාලා තිබ්බේ නැහැ ඒක දැම්මා. බැංකු ගාස්තු දාලා තිබ්බේ නැහැ ඒක දැම්මා. ඉතින් ඒව ටික ඔක්කොම දැම්මට පස්සේ එන උත්තරේ තමයි 21000. එතකොට හරි ශේෂය වෙන්න ඕනේ 21000 තමයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපි මේ සංශෝධිත ශේෂය අරගෙන ගිහිල්ලා. මොකද්ද සංශෝධිත ශේෂය? මේ 21000. ඒක අරගෙන ගිහිල්ලා බැංකු සැසඳුම් ප්‍රකාශය හදනවා. මේ ඒකට දාන්නේ මොකක්ද? ඒකට දාන්නේ මෙන්න මේ දෙක. මොනවද? තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්පත් සහ නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත්. මේ තියෙන බැංකු සැසඳුම් විස්තරය අපි කියනවා බැංකු සැසඳුම් ප්‍රකාශය කියලාත් අපි කියනවා. මේක දැන් සංසන්දනය කිරීමක් තමයි වෙන්නේ. මොකද්ද සංසන්දනය කරන්නේ? සංශෝධිත බැංකු ශේෂය කියන්නේ අපි අර කලින් හදපු අපේ ව්‍යාපාරයේ බැංකු ශේෂය. ඒකයි බැංකු ප්‍රකාශයේ සඳහන් ශේෂය. මම කිව්වා අර දෙක අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමයි බැංකුව හදන බැංකු ගිණුම. එහෙමත් නැත්නම් බැංකු ප්‍රකාශයේ ශේෂයයි සංසන්දනය කිරීමක් තමයි මෙතන වෙන්නේ. ඒකයි මෙතන බැංකු සැසඳුම් විස්තරය කියලා කියන්නේ. ඉතින් අපි බැංකු ශේෂය දාගත්තා සංශෝධනය කරපු එක 21000. ඒකට එකතු කරනවා නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක්පත්. ඇයි අපි ඒක එකතු කරන්නේ? හොඳට අහගන්න මේක ඉතාමත් වැදගත්. මොකද ගොඩක් අය මේක කියලා දෙන්නේ නැහැ. නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක්පත් අපි එකතු කරනවා කියලා කියනවා. තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්පත් අඩු කරනවා කියලා කියනවා. ඉතින් ඒක මතක තියාගෙන ඒ විදිහට දාන්න කියලා තමයි කියන්නේ. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. මොකද මේක වෙනස් වෙන්නත් පුළුවන්. අපිට දෙන්න පුළුවන් මෙතන බැංකු ප්‍රකාශයේ ශේෂය. එතකොට බැංකු ප්‍රකාශයේ ශේෂය උඩට આવොත් මොකද වෙන්නේ කියලා බලන්න. මේ 7.31 දිනට බැංකු ප්‍රකාශයේ ශේෂය උඩට ඇවිල්ලා සංශෝධිත බැංකු ශේෂය යටට આવොත් අපි මේ දෙකත් මාරු කරන්න ඕනේ. නිෂ්කාශනය නොවූ චෙක්පත් එකතු කරන්න ඕනේ. ඉදිරිපත් නොකළ චෙක්පත් අඩු කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට නෙමෙයි මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ මේක සංසන්දනය කිරීමක් විදිහට. බලන්නකෝ මේක. පළවෙනි එක මොකක්ද මං කිව්වේ? නිකුත් කළා ඉදිරිපත් නොකළ චෙක්පත්. මේ දෙකටම අදාළ වෙන විදිහට ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක්පත් ලියවිලා තියෙන්නේ කොහෙද? අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ලනේ. මේ කෑල්ල. එතකොට නිකුත් කරනවා කියන්නේ බැර කරනවා. ඒ කියන්නේ අපි අඩු කරනවා කියන එකනේ. එතකොට අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අඩුද වැඩිද? අපි නිකුත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයෙන් අඩු කළා. එතකොට සංශෝධිත බැංකු ශේෂය අඩු වෙන්න ඕනේ. ඒ ශේෂය අඩුයි කියන්නේ බැංකු ප්‍රකාශයේ ශේෂය වැඩි නේද? අපේ ශේෂය අපේ ව්‍යාපාරයේ බැංකු ශේෂය අඩුයි. බැංකු ප්‍රකාශයේ ශේෂය වැඩි. එතකොට මේක අඩුයි. මේක වැඩි. එතකොට අඩු එකේ ඉඳලා වැඩි එකට යන්න අපි මොකක්ද කරන්නේ? එකතු කරනවා. ආයෙත් කියන්නම් මේ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත්නේ. එතකොට අපි අපේ ව්‍යාපාරයේ ගිණුමේ සටහන් කරලා තියෙන්නේ. මේකේ සටහන් කරලා තියෙන්නේ මේකේ සටහන් නොවුනට. එතකොට අපි මේක බැර කරලා, ඒ කියන්නේ අඩු කරලා. එතකොට අපේ ශේෂය අඩුයි. අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අඩුයි. බැංකු ප්‍රකාශයේ සඳහන් ශේෂය වැඩි. ඒක තමයි මම මේ සටහනින් දෙන්නේ. අපේ ශේෂය අඩුයි. බැංකු ප්‍රකාශයේ සඳහන් ශේෂය වැඩි. එතකොට අඩු එකේ ඉඳලා වැඩි එකට යන්න අපි මොකක්ද කරන්නේ? එකතු කරනවා. ඒ අනුව අපි නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක්පත් එකතු කරනවා. හරි. අනිත් එක බලන්න. තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. මේක කොහෙද සටහන් වෙලා තියෙන්නේ? ඒකත් සටහන් වෙන්නේ මේ අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමෙම තමයි. මේක සටහන් වෙන්නේ නැහැනේ. එතකොට අපි තැන්පත් කරලා කියන්නේ අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම අපි හර කරලා. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය වැඩි. බැංකු ප්‍රකාශයේ සඳහන් ශේෂය අපේ එකට වඩා අඩුයි.
අපේ ශේෂය වැඩි, මෙතන ශේෂය අඩුයි. මේ වැඩි එකේ ඉඳන් අඩු එකට යන්න අපි මොකද කරන්නේ? අඩු කරනවා. ආයෙත් කියන්න, තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්පත් කොහෙද සටහන් වෙන්නේ? අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම. මොන පැත්තේද? හර පැත්තේ. ඒ කියන්නේ අපි ඒක එකතු කරලා තියෙනවා. අපි එකතු කළාට බැංකු ප්‍රකාශය එකතු කරලා නැහැ. එතකොට අපි එකතු කරපු නිසා අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය වැඩි. ඒ වුණාට බැංකු ප්‍රකාශයේ සඳහන් ශේෂය අඩුයි. එතකොට අපේ ශේෂය අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය හර කරලා තියෙන නිසා අපේ තියෙන වැඩි අගයක් මෙයාලා දාලා නැති නිසා, බැංකු ප්‍රකාශයේ එක දාලා නැති නිසා තියෙන්නේ අඩු අගයක්. එතකොට අපේ ශේෂය වැඩි, මෙයාලගේ ශේෂය අඩුයි. වැඩි එකේ ඉඳලා අඩු එකට යන්න අපි මොකද කරන්නේ? අඩු කරනවා. ඒක නිසා තමයි මේ නිෂ්කාශනය නොවූ චෙක්පත් ටික අපි අඩු කළේ. ඉතින් ඉදිරිපත් නොකළ චෙක්පත් 16000ක් තිබ්බා. නිෂ්කාශනය නොවූ චෙක්පත් 14000ක් තිබ්බා. 21000ට 16000 එකතු කරා 37000ක් ආවා. ඒ 37000න් 14000ක් අඩු කළා. අපිට එනවා එතකොට 23000යි. ඒ අනුව බැංකු ප්‍රකාශයේ සඳහන් විය යුතු ශේෂය 23000යි. මෙතන අපේ ආන්සර් එක හරියද කියලා බලන්න අපිට ක්‍රමයක් තියෙනවා. ඒ මොකක්ද? ඒක තමයි දැන් අපි මෙතන කළේ බැංකු ප්‍රකාශයේ හරි ශේෂය ගත්ත එකක් නෙමෙයි. අපි මෙතන කළේ සංසන්දනය කිරීමක්. මේ තියෙන සැසඳුම් විස්තරය. එතකොට අපිට දැන් මෙතන අන්තිමට බැංකු ප්‍රකාශයේ සඳහන් ශේෂය, බැංකු ප්‍රකාශයේ සඳහන් ශේෂය කියලා එන්න 23000 තමයි අපේ ආන්සර් එකේ අපිට දීපු ප්‍රශ්නයේ බැංකු ප්‍රකාශයේ තිබිය යුතු ශේෂය වෙන්නේ. අපිට ප්‍රශ්නයක් දුන්නානේ. ඒකේ බැංකු ගිණුමේ ශේෂයක් තිබ්බා, බැංකු ප්‍රකාශයේ ශේෂයකුත් තිබ්බා. අන්න ඒ බැංකු ප්‍රකාශයේ අන්තිමට තියෙන ශේෂය විය යුතුයි අපිට එන මෙතන එන බැංකු ප්‍රකාශයේ ශේෂය. ඉතින් බලන්න මෙතන 23000ක් ආවනේ. ඒක බලමු අපි ගිහිල්ලා අපේ ප්‍රශ්නේ කොහොමද බැංකු ප්‍රකාශයේ අවසානයේ තියෙන ශේෂය මොකක්ද කියලා. මේ බලන්න අපේ බැංකු ප්‍රකාශයේ ශේෂය අන්තිමට තියෙනවා 23000. මේ අන්තිමට හර වෙලා බැර වෙලා මේ හැම එකේම එකතු වෙවි අඩු වෙවි එන ශේෂය මේ අන්තිමට තියෙන්නේ මෙතන 23000ක්. ඉතින් ඒ 23000ම තමයි මෙතනත් එන්නේ. මෙතන 23000 ආවා කියන්නේ අපේ ආන්සර් එක හරි. මෙතන පොඩ්ඩක් වෙනස් වුණොත් අපේ ආන්සර් එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා. එතකොට පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. හරි නංගි මල්ලි, මෙතනින් මම මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් මම මේ 9 වෙනි පාඩම සාකච්ඡා කළේ ඔයාලත් එක්ක පාර්ට්ස් දෙකක් විදිහට. පළවෙනි පාර්ට් එකේ මම සාකච්ඡා කළා බැංකු ගිණුම. කොහොමද අපි බැංකු ගිණුමේ කන්ටිනියු සටහන් කරන්නේ, ඒ වගේ දේවල් කතා කළා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කළේ බැංකු සැසඳුම් විස්තරය, බැංකු සැසඳුම් ප්‍රකාශයට අදාළ කරුණු කාරණා ඔයාලත් එක්ක. ඉතින් මම හිතනවා ඔයාලට හොඳට පාඩම පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලටත් වැඩක් තියෙනවා බලන්න. ක්‍රියාකාරකම් 3, 4 සහ 5 කියලා ක්‍රියාකාරකම් 3ක් පෙළ පොතේ තියෙනවා. ඉතින් ඔයාලා තනියම මහන්සි වෙලා මේවට ආන්සර්ස් ලියන්න. මම බලාපොරොත්තු වෙනවා මගේ ඊළඟ වීඩියෝ එකෙන් මේ ක්‍රියාකාරකම් 3, 4, 5 කියන ක්‍රියාකාරකම් 3ටත් ආන්සර්ස් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. මොකද මේ පාඩම ඉතාමත් වැදගත් පාඩමක්. පොඩ්ඩක් අමාරුයි කිව්වත් නිවැරදි. මොකද හරියට මෙතන තියරි කාරණා ටික ඉගෙන ගන්න ඕනේ. A level වලත් accounting කියන විෂය ධාරාව යටතේ ඔයාලා ඉගෙන ගන්නවා නම් මේ පාඩම තවත් ඇඩ්වාන්ස් විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන දාගන්න අත්තිවාරම ඉතාමත් වැදගත්. ඉතින් ඒක නිසා මම මේ ක්‍රියාකාරකම් 3ටත් වීඩියෝ එකක් ගේන්නම්. ඔයාලා තනියම මහන්සි වෙලා ඒව ටිකත් හදන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ දැනුමට මොනවා හරි දෙයක් එකතු වුණා නම්, මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. like එකක් දාන්න, comment කරන්න, හොඳ හෝ නරක දෙකම comment කරන්න. මට පුළුවන් ඉස්සරහට ඒව ටික හදාගන්න. ඒ වගේම තමයි ඔයාලා වගේ තවත් යාළුවෙක්ට ගොඩ යන්න පුළුවන් අවස්ථාවක් මේක. ඒක නිසා එයාලට මේක share කරලා දැනගන්න දෙන්න. එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු. පරිස්සමට ඉන්න. ජය වේවා.